ද්විත්ව සටහන් ක්‍රමයට ආයතනයක එදිනෙදා සිද්ධ වෙන ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද කියලා නිදසුනක් ආශ්‍රයෙන් සලකා බලමු. උදාහරණයක් දක්වලා තිනවා තිරේ දිස්වෙනවාය. උදාහරණයට අනුව 2020 ජනවාරි 1 දින සුගත් විසින් සිල්වර් භාණ්ඩ විකිණීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ආරම්භ කරන අවස්ථාවේදී ඔහු ළඟ තිබූ රුපියල් ලක්ෂ 7ක මුදල සහ රුපියල් ලක්ෂ 5ක් වටිනා ත්‍රිවිල් රථයේ ව්‍යාපාරයට ආයෝජනය කළේය. ව්‍යාපාරයක් ආරම්භ කරලා තිනවා 2020 ජනවාරි 1 දින සුගත් නැමැති පුද්ගලයෙක් විසින්. ඒ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 7ක මුදලක් ආයෝජනය කරලා තිනවා. රුපියල් ලක්ෂ 5ක් වටිනා ත්‍රිවිල් රථයක් ව්‍යාපාරයට ආයෝජනය කරලා තිනවා. 2020 ජනවාරි මාසයේ පහ සඳහන් ගණදෙනු සිදුවේ. 2020 ජනවාරි මාසයේ වෙලා තියෙන ගණදෙනු කීපයක් පහතින් දක්වලා තිනවා. ජනවාරි 2, ජනවාරි 4, ජනවාරි 6, ජනවාරි 8, ජනවාරි 10, ජනවාරි 14, ජනවාරි 16, ජනවාරි 18, ජනවාරි 20, ජනවාරි 22 ආදී දිවසෙන් දිනවලදී ගණදෙනු සිදු වෙලා තිනවා. ඊට පස්සේ මේ පිළියෙල කරන්න කියනවා. ඉහත ගණදෙනු සහ සිද්ධීන් සටහන් කිරීම සඳහා ලෙජර් ගිණුම් පිළියෙල කරන්න කියලා තමයි මේ නිදසුනේ දක්වලා තියෙන්නේ. එතකොට මේ ජනවාරි මාසයේ මේ ආරම්භ කළ තියෙන ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේ සිදුවන සිදුවීම් සහ පසුව සිදුවන ගණදෙනු දිස් සටහන් ක්‍රමයට අනුව ලෙජර් ගිණුම් වලට හර සහ බැර විදියට සටහන් වෙන්නේ කොහොමද කියලා සලකලා බලමු. ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේදී සුගත් ළඟ තිබූ රුපියල් ලක්ෂ 7ක මුදල සහ රුපියල් ලක්ෂ 5ක් වටිනා ත්‍රිවිල් රථයේ ව්‍යාපාරයට ආයෝජනය කරලා තිනවා. මෙතන අවස්ථා දෙකක්. පළවෙනි අවස්ථාව අපි ඉස්සර සටහන් කරලා ඉමු. රුපියල් ලක්ෂ 7ක මුදල ව්‍යාපාරයට ආයෝජනය කිරීම. මේ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 7ක මුදල ව්‍යාපාරයට මුදල් විදිහට ගලාගෙන එනවා. ඒ වගේම සුගත් ව්‍යාපාරය සම්බන්ධයෙන් හිමිකමක් ගොඩනගෙනවා රුපියල් ලක්ෂ 7ක. ඒ නිසා මුදල් ගිණුම සහ හිමිකම විදිහට සැලකෙන ප්‍රාග්ධන ගිණුම මේ අවස්ථාවේ සම්බන්ධ වෙනවා. මුදල් ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම සම්බන්ධ වෙනවා. ඒතර මුදල් කියලා කියන්නේ වත්කම් ගිණුමක්. ප්‍රාග්ධනය කියලා කියන්නේ හිමිකම් ගිණුමක්. දිස්වටහන් ක්‍රමයට අනුව මුදල් වැඩි වෙන අවස්ථාවවලදී අදාළ ගිණුමේ හර පැත්තෙන් වාර්තා වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී මුදල් ව්‍යාපාරයට ගලාගෙන ඉන්න නිසා මුදල් ශේෂය වැඩි වෙනවා. ඒ නිසා මුදල් ගිණුමේ ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මුදල් ගිණුමේ හර පැත්තෙන් තමයි වාර්තා වෙන්න ඕන මේ රුපියල් ලක්ෂ 7. ඒ වගේම දිස්වටහන් ක්‍රමයට අනුව හිමිකම වැඩි වෙන අවස්ථාවවලදී අදාළ හිමිකම් ගිණුමේ බැර පැත්තෙන් තමයි වාර්තා වෙන්න ඕන. ඒ නිසා ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තෙන් රුපියල් ලක්ෂ 7 වාර්තා වෙන්න ඕන. ඒ නිසා මුදල් ගිණුම හර රුපියල් ලක්ෂ 7යි ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් ලක්ෂ 7යි. ඒ විදිහට තමයි වාර්තා වෙන්න ඕන. ඔබට පේනවා මෙතනින් රුපියල් මුදල් ගිණුම හර වෙලා තියෙනවා රුපියල් ලක්ෂ 7ක මුදලක්. විස්තරයේ ප්‍රාග්ධන ගිණුම කියලා සටහන් කරලා තියෙනවා. මුදල් ගිණුමත් එක්ක සම්බන්ධ වෙන අනික් ගිණුම වෙනවා ප්‍රාග්ධන ගිණුම. දිනේ 2020 1 රුපියල් ලක්ෂ 7යි. ඊට පස්සේ මුදල් ගිණුමත් එක්ක සම්බන්ධ වෙන ඊළඟ ගිණුම ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම මෙතනින් ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න ඕන. හිමිකම වැඩි වෙන නිසා මේ විදිහට සටහන් කරලා තියෙනවා. විස්තරයට මුදල් ගිණුම කියලා සටහන් කරලා තියෙනවා. ප්‍රාග්ධන ගිණුමත් එක්ක සම්බන්ධ වෙන අනෙක් ගිණුමේ නම මුදල් ගිණුම. වටිනාකම රුපියල් ලක්ෂ 7යි. රුපියල් ලක්ෂ 7 ප්‍රාග්ධන ගිණුම බැර වෙලා තියෙනවා. මුදල් ගිණුම හර රුපියල් ලක්ෂ 7යි. ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් ලක්ෂ 7යි. දිනය 2020 1 ගිණුම් දෙකේම එකම දිනය. දෙවැනි අවස්ථාව විදිහට රුපියල් ලක්ෂ 5ක් වටිනා ත්‍රිවිල් රථයේ ව්‍යාපාරයට ආයෝජනය කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ත්‍රිවිල් රථයක් ව්‍යාපාරයට ලැබෙනවා. හිමිකමක් ගොඩනගෙනවා සුගත් රුපියල් ලක්ෂ 5ක. ඒ නිසා ප්‍රාග්ධන ගිණුම සම්බන්ධ වෙනවා හිමිකම ගොඩනැගීම නිසා. ව්‍යාපාරයට ත්‍රිවිල් රථයක් ලැබීම නිසා ත්‍රිවිල් ගිණුම හෝ රථ වාහන ගිණුම සම්බන්ධ වෙනවා. ත්‍රිවිල් ගිණුම වත්කම් ගිණුමක්. ඒ නිසා වත්කම් ප්‍රමාණය වැඩි වෙන නිසා ත්‍රිවිල් ගිණුමේ හර පැත්තෙන් වාර්තා වෙන්න ඕන මේ ලක්ෂ 5. හිමිකම් ගිණුම වැඩි වෙන නිසා හිමිකම් ගිණුමේ වැඩි වෙද්දී බැර පැත්තෙන් වාර්තා වෙන්න ඕන නිසා ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තෙන් ලක්ෂ 5 වාර්තා වෙන්න ඕන. මේ ආකාරයෙන් අපිට බලා ගන්න පුළුවන්
ප්‍රාග්ධන ගිණුම බැර වෙලා තියෙනවා. ත්‍රිවිල් එක ආයෝජනය කිරීම නිසා රුපියල් ලක්ෂ 5ක මුදල හිමිකම වැඩි වීම නිසා ලක්ෂ 5 ප්‍රාග්ධන ගිණුම බැර වෙලා තියෙනවා. විස්තරයට ත්‍රිවිල් ගිණුම කියලා සඳහන් වෙනවා. මේ ගිණුමත් එක්ක සම්බන්ධ වෙන අනෙක් ගිණුම නම ත්‍රිවිල් ගිණුම. දිනේ 2020යි 1.1. ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුමත් එක්ක සම්බන්ධ වෙන අනෙක් ගිණුම ත්‍රිවිල් ගිණුම. ඒකේ මේ ආකාරයට සඳහන් වෙලා තියෙනවා. විස්තරයේ ප්‍රාග්ධන ගිණුම දිනේ 2020යි 1.1 රුපියල් ලක්ෂ 5යි මුදල. මෙම ගණදිනුව මෙම සිදුවීම නිසා ත්‍රිවිල් ගිණුම හර වුණා ලක්ෂ 5ක්. ප්‍රාග්ධන ගිණුම බැර වුණා ලක්ෂ 5ක්. ප්‍රාග්ධන ගිණුම කියන්නේ හිමිකම් ගිණුමක්, ත්‍රිවිල් ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ප්‍රමාණය වැඩි වීම නිසා ත්‍රිවිල් ගිණුම හර වුණා. හිමිකම් ප්‍රමාණය වැඩි වීම නිසා ප්‍රාග්ධන ගිණුම බැර වුණා. ඊට පස්සේ 2020 ජනවාරි මාසයේ 5 සඳහන් ගණදිනු සිදුවියේ. ජනවාරි මාසයේ වෙලා තියෙන ගණදිනු එකින් එක බලාගෙන යන්න. ජනවාරි 2 පළවෙනි ගණදිනුව වෙලා තියෙන්නේ ව්‍යාපාරයේ පරිහරණය සඳහා ලීබඩු උපකරණ මිලදී ගැනීමක් කරලා තියෙනවා රුපියල් 50000යි. මුදල් දීලා රුපියල් 50000ක් වටනා ලීබඩු මිලදීගෙන තියෙනවා. ඒ නිසා මුදල් ගලාගෙන යෑමක් වෙලා තියෙනවා. මුදල් ශේෂය අඩුවීමක් වෙලා තියෙනවා රුපියල් 50000කින්. ලීබඩු ව්‍යාපාරයට ලැබිලා තියෙනවා රුපියල් 50000ක. ඒ නිසා ලීබඩු තොගේ ප්‍රමාණය නැත්නම් ශේෂය රුපියල් 50000කින් වැඩි වෙලා තියෙනවා. මුදල් ගිණුම සහ ලීබඩු ගිණුම තමයි මෙතනදී සම්බන්ධ වෙන්නේ. මේ ගිණුම් දෙකම වත්කම් ගිණුම්. මුදල් ශේෂය අඩු වෙන නිසා මුදල් ගිණුම බැරපැත්තෙන් වාර්තා වෙන්න ඕන. දිස්වටහන් ක්‍රමයට අනුව ලීබඩු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ලීබඩු ගිණුමේ ශේෂය වැඩි වෙන්න ඕන රුපියල් 50000. ඒ නිසා ලීබඩු ප්‍රමාණය වැඩි වෙන නිසා වත්කම් වැඩි වීමේදී හරපැත්තෙන් වාර්තා වෙන්න ඕන. ඒ නිසා ලීබඩු ගිණුමේ හරපැත්තෙන් වාර්තා වෙන්න ඕන. ලීබඩු ගිණුම හර මුදල් ගිණුම බැර වෙන්නයි ඕන. උත් වෙනා මේ ආකාරයෙන් ලීබඩු මිලදී ගැනීම මෙතනින් සටහන් කරලා තියෙන මුදල් ගිණුමේ රුපියල් 50000ක් මුදල් ගිණුම බැර කරලා තියෙනවා 2020යි 1.2 ලීබඩු ගිණුම කියලා විස්තරයට සඳහන් වෙලා තියෙනවා. මුදල් ගිණුමත් එක්ක සම්බන්ධ වෙන ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ලීබඩු ගිණුම. වටිනාකම රුපියල් 50000යි. ඊට පස්සේ ලීබඩු ගිණුමට හර වෙලා ඇති රුපියල් 50000ක ප්‍රමාණයක් 2020යි 1.2 මුදල් ගිණුම කියලා විස්තරයට සඳහන් වෙලා තියෙනවා. වටිනාකම රුපියල් 50000යි. ලීබඩු ගිණුම හර වුණා රුපියල් 50000යි. මුදල් ගිණුම බැර වුණා රුපියල් 50000යි. ඊළඟ ගණදිනුව ජනවාරි 4 වෙලා තියෙන්නේ ව්‍යාපාරයේ විකිණීම සඳහා ශ්‍රිල්ලර භාණ්ඩ මිලදී ගැනීම අත්පිට රුපියල් 25000යි. විකිණීම සඳහා ශ්‍රිල්ලර භාණ්ඩ රුපියල් 25000ක මිලදී ගැනීමක් කරලා තිනවා. මේ අවස්ථාවේදී මුදල් ගලාගෙන යෑමක් වෙලා තිනවා. ඒ නිසා මුදල් ශේෂය අඩු වෙලා තිනවා. මුදල් කියලා කියන්නේ වත්කම් ගිණුමක්. ඒ නිසා මුදල් ගිණුමේ බැරපැත්තෙන් වාර්තා වෙන්න ඕන මේ රුපියල් 25000. මුදල් දීලා භාණ්ඩ මිලදී ගැනීමක් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා තොග ගිණුම වැඩිවීමක් වෙලා තිනවා. මේ අවස්ථාවේ අපි තොග ගිණුම වෙනුවට ගැනුම් ගිණුම තමයි පිළියෙල කරන්නේ. ගැනුම් ගිණුමේ ශේෂයේ වැඩිවීමක් වෙලා තිනවා. ගැනුම් ගිණුම මේ අවස්ථාවේ වත්කම් ගිණුමක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ නිසා වත්කම් වැඩිවීමේදී හරපැත්තෙන් වාර්තා වෙන්න ඕන. ඒ නිසා ගැනුම් ගිණුම හර වෙනවා රුපියල් 25000යි. මුදල් ගිණුම බැර වෙනවා රුපියල් 25000යි. මේ රුපියල් 25000ක භාණ්ඩ විකිණීම සඳහා අපිට මුදලට මිලදී ගැනීම නිසා. එතන බලා ගන්න පුළුවන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් 25000ක් මුදල් ගිණුමින් ගිහිලා තිනවා. ඒක මුදල් ගිණුමට බැර කරලා තිනවා. ගැනුම් ගිණුම කියලා විස්තරයට සඳහන් වෙලා තිනවා. 1.4 වෙනිදා දිනේ. ඊට පස්සේ ගැනුම් ගිණුම හර වෙන්න ඕන. ගැනුම් ගිණුම හර වෙලා තිනවා මේ විදිහට 1.4 වෙනිදා මුදල් ගිණුම කියලා රුපියල් 25000ක් ගැනුම් ගිණුම හර වුණා. මුදල් ගිණුම බැර වුණා. විකිණීම සඳහා භාණ්ඩ අපිට මිලදී ගැනීම නිසා. ජනවාරි 6 ඊළඟ ගණදිනුව විකිණීම සඳහා ශ්‍රිල්ලර භාණ්ඩ නදීගෙන් මිලදී ගත්තා රුපියල් 45000යි. මෙතන භාණ්ඩ මිලදී ගැනීම සිද්ධ වෙලා තිනවා නදී කියන කෙනාගෙන් ණයට මිලදී ගැනීමක් මෙතනදී වෙලා තියෙන්නේ රුපියල් 45000යි. නමක් සඳහන් වෙලා තියෙන නිසා ණයට මිලදී ගැනීම නදීගෙන් රුපියල් 45000ක ණයට භාණ්ඩ මිලදී ගැනීමක් වෙලා තියෙන්නේ. මේ නිසා ව්‍යාපාරයට භාණ්ඩ ගලා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා රුපියල් 45000ක. නදී කියන කෙනාට ණය වෙලා තියෙනවා රුපියල් 45000ක. නදී කියලා කියන්නේ වගකීම් ගිණුමක්.
තොග ගිණුම වෙනුවට ගැනුම් ගිණුමට අපි ඇතුළත් කරන්න පුළුවන් රුපියල් 45000ක ප්‍රමාණය. ගැනුම් ගිණුම හර වෙනවා මේ අවස්ථාවේදී නදීගේ ගිණුම බැර වෙනවා. ගැනුම් ගිණුම හර වෙන්නේ වත්කම් ගිණුමක් විදිහට වත්කම් වැඩි වීම නිසා හර පැත්තෙන් වාර්තා වෙන්න ඕන. නදී කියලා කියන්නේ වගකීම් ගිණුමක්. නදීගේ ශේෂය වැඩි වෙනවා, ගෙවන්න තියෙන වටිනාකම වැඩි වෙනවා. ඒ නිසා නදීගේ ගිණුමට බැර වෙන්න ඕන. වගකීම් වැඩි වෙද්දී බැරට වාර්තා කරන නිසා. මෙයාකට අපිට බලා ගන්න පුළුවන්. ගැනුම් ගිණුම හර වෙලා තියෙනවා. නදී කියලා රුපියල් 45000ක් ප්‍රමාණයක්. මේ නදීගෙන් මිලදී ගැනීම 1.6. ඊට පස්සේ නදීගේ ගිණුමට බැර වෙලා තියෙනවා 1.6 ගැනුම් ගිණුම කියලා රුපියල් 45000ක ප්‍රමාණයක්. ඊළඟ ගණදිනුව ජනවාරි 8 වෙලා තියෙන්නේ ව්‍යාපාරයේ විදුලි බිල රුපියල් 600ක් මුදලින් ගෙවීමක් තියෙන්නේ. ව්‍යාපාරයේ විදුලි බිල රුපියල් 600ක් මුදලින් ගෙවලා තියෙන්නේ. මුදල් ගලාගෙන යෑමක් වෙලා තියෙන නිසා මුදල් ගිණුමේ ශේෂය අඩු වෙලා තියෙනවා 600කින්. ඒ නිසා මුදල් ගිණුමට බැර වෙන්න ඕන. විදුලි බිල් ගෙවීම නිසා විදුලි බිල් ප්‍රමාණය වැඩි වෙනවා 600කින්. ඒ නිසා විදුලි බිල් ගිණුම සම්බන්ධ වෙනවා. විදුලි බිල් ගිණුම වියදම් ගිණුමක්. දිස්වටහන් ක්‍රමයට අනුව වියදම් වැඩි වෙද්දී හර පැත්තෙන් වාර්තා වෙන්න ඕන. ඒ නිසා විදුලි බිල් ගිණුම හර වෙන්න ඕන රුපියල් 600යි. මුදල් ගිණුම බැර වෙන්න ඕන රුපියල් 600යි. මෙතනින් අපිට බලන්න පුළුවන් මුදල් ගිණුමේ විදුලි බිල් ගෙවීම රුපියල් 600 සටහන් වෙලා තියෙන ආකාරයේ මුදල් ගිණුමට බැර වෙලා තියෙනවා 1.8 වෙනිදා විදුලි වියදම් කියලා රුපියල් 600ක ප්‍රමාණයක්. ඒක හර වෙලා ඇති විදුලි වියදම් ගිණුමට මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන් 1.8 වෙනිදා මුදල් ගිණුම කියලා රුපියල් 600 ප්‍රමාණයක් විදුලි වියදම් ගිණුමට හර වෙලා තියෙනවා. විදුලිය කියලා කියන්නේ වියදම් ගිණුමක්. වියදම් වැඩි වෙද්දී හර පැත්තෙන් තමයි වාර්තා වෙන්න ඕනේ. ඒ නිසා විදුලි වියදම් ප්‍රමාණය මේ අවස්ථාවේදී රුපියල් 600කින් වැඩි වුණා. ඒ නිසා විදුලි වියදම් ගිණුමට හර වුණා. මුදල් ගිණුමට බැර වුණා. විදුලි වියදම් ගිණුම හර රුපියල් 600යි. මුදල් ගිණුම බැර රුපියල් 600යි. ඊළඟ ගණදුනේ ජනවාරි 10 වෙලා තියෙන්නේ භාණ්ඩ රුපියල් 25000කට අත්පිට විකිණීම. රුපියල් 25000කට අත්පිට විකිණීමක් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ව්‍යාපාරයට මුදල් ගලාගෙන යීමක් වෙලා තියෙනවා රුපියල් 25000ක භාණ්ඩ විකිණීමක් වෙලා තියෙනවා රුපියල් 25000ක. ඒ නිසා මුදල් ගිණුම සහ විකුණුම් ගිණුම තමයි සම්බන්ධ වෙන්නේ. මුදල් ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. විකුණුම් ගිණුම කියලා කියන්නේ ආදායම් ගිණුමක්. මුදල් ශේෂය වැඩි වෙන නිසා වත්කම් ගිණුමක් නිසා මුදල් ගිණුම හර වෙන්න ඕන. විකිණීමේ ගිණුම ආදායම් ගිණුමක්. ආදායම් වැඩි වෙද්දී දිස්වටහන් ක්‍රමයට අනුව බැරපැත්තෙන් වාර්තා වෙන්න ඕන. ඒ නිසා විකුණුම් ගිණුමේ බැරපැත්තට එන්න ඕන රුපියල් 25000. මුදල් ගිණුම හර වෙන්න ඕන. විකුණුම් ගිණුම බැර වෙන්න ඕන රුපියල් 25000යි. මෙතනින් ඔබට බලා ගන්න පුළුවන් මුදල් ගිණුම හර වෙලා තියෙනවා රුපියල් 25000ක ප්‍රමාණයක්. 1.10 විකුණුම් කියලා සටහන් වෙලා තියෙනවා. මුදල් ගිණුම හර වුණා 25000යි. විකුණුම් ගිණුම බැර වෙලා තියෙනවා 1.10 මුදල් ගිණුම කියලා රුපියල් 25000ක ප්‍රමාණයක්. මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම ආදායමක් නිසා ආදායම වැඩි වීම දිස්වටහන් ක්‍රමයට අනුව බැරපැත්තෙන් වාර්තා වෙන්න ඕන නිසා විකුණුම් ගිණුම බැර වුණා. ඊළඟ ගණදිනුව ජනවාරි 14 විකිණීම සඳහා රුපියල් 50000ක් වටිනා භාණ්ඩ තොග පියල්ගෙන් මිලදී ගත්තා. පියල් කියන පුද්ගලයාගෙන් ණයට රුපියල් 50000ක භාණ්ඩ මිලදී ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා පියල් ගිණුම සහ ගැනුම් ගිණුම සම්බන්ධ වෙනවා. ගැනුම් ගිණුම කියලා කියන්නේ මේ අවස්ථාවේදී වත්කම් ගිණුමක් විදිහට අපි ගන්නෙ. පියල්ගේ ගිණුම වගකීම් ගිණුමක් විදිහට ගන්නෙ. පියල්ට මුදල් පසුව ගෙවන්න ඕන නිසා රුපියල් 50000යි වටිනාකම. ඒ නිසා ගැනුම් ගිණුම හර වෙන්න ඕන. පියල්ගේ ගිණුම බැර වෙන්න ඕන. පියල්ගේ ගිණුම වගකීම් ගිණුමක්. වගකීම් වැඩි වෙන නිසා පියල්ගේ ගිණුමට බැර පැත්තෙන් වාර්තා වෙන්න ඕන. මේ විදිහට ගැනුම් ගිණුමෙන් බලා ගන්න පුළුවන් පියල්ගෙන් මිලදී ගැනීම රුපියල් 50000ක ප්‍රමාණය 1.14 රුපියල් 50000යි. පියල්ගේ ගිණුම බැර වෙනවා මේ විදිහට රුපියල් 50000ක ප්‍රමාණය. ජනවාරි 16 ඊළඟ ගණදිනුව විකිණීම සඳහා රුපියල් 1,50,000ක් වටිනා භාණ්ඩ තොග සුමන සිරිගෙන් ගත්තා. රුපියල් 1,50,000ක් වටිනා භාණ්ඩ තොග සුමන සිරිගෙන් ණයට මිලදී ගැනීමක් වෙලා තියෙන්නේ. සුමන සිරි කියලා කියන්නේ වගකීම් ගිණුමක්. ණය හිමියේ ව්‍යාපාරයේ
ඒ නිසා ගැනුම් ගිණුම හර වෙන්න ඕන 1,50,000යි. සුමන සිරිගේ ගිණුම බැර වෙන්න ඕන 1,50,000යි. මෙතනින් බලා ගන්න පුළුවන් ගැනුම් ගිණුම හර වෙලා තියෙනවා 1,50,000යි. 1.16 සුමන සිරි කියලා. ඊට පස්සේ සුමන සිරිගේ ගිණුම මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන් රුපියල් 1,50,000 බැර වෙලා තියෙනවා සුමන සිරිට ගැනුම් කියලා 1.16. ඒ නිසා ගැනුම් ගිණුම හර සුමන සිරිගේ ගිණුම බැර සුමන සිරිගින් 1,50,000ක් වටිනා භාණ්ඩ තොග ණයට මිලදී ගැනීම. ගැනුම් ගිණුම හර 1,50,000යි සුමන සිරිගේ ගිණුම බැර 1,50,000යි. ඊළඟ ගණදිනුව ජනවාරි 18 වෙලා තියෙන්නේ රුපියල් 5,000ක් පියල්ට ගෙව්වා. ඊට සමාන ගණදිනුවක් ජනවාරි 20 වෙලා තියෙන්නේ රුපියල් 15,000ක් සුමන සිරිට ගෙව්වා. ජනවාරි 18 5,000ක් රුපියල් පියල්ට ගෙවලා තිනවා. රුපියල් 15,000ක් සුමන සිරිට ගෙවලා තිනවා. මේ අවස්ථා දෙකේදීම මුදල් ගලාගෙන යෑමක් වෙලා තියෙනවා. නිසා මුදල් ගිණුම අවස්ථා දෙකේදීම සම්බන්ධ වෙනවා. මුදල් ශේෂය අඩුවීමක් වෙලා තියෙන්නේ. ඒ නිසා මුදල් ගිණුම වත්කම් ගිණුමක් නිසා මුදල් ගිණුමට බැර වෙන්න ඕන මේ අවස්ථා දෙකේදීම. පියල්ගේ ගිණුම සහ සුමන සිරිගේ ගිණුම වකීම් ගිණුම් දෙකක්. පියල්ට මුදල් ගෙවීම නිසා පියල්ට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා වගකීම අඩු වෙනවා. සුමන සිරිට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වීම නිසා වගකීමක් අඩුවීමක් මේ වෙලාවේ වෙන්නේ. ඒ නිසා පියල්ගේ ගිණුම සහ සුමන සිරිගේ ගිණුමට හර වෙන්නයි ඕන. මුදල් ගිණුම බැර වෙන්නයි ඕන. පියල්ට හර රුපියල් 5,000යි. සුමන සිරිට හර රුපියල් 15,000යි. මුදල් ගිණුම බැර වෙනවා රුපියල් 5,000යි 15,000යි විදිහට. මේ විදිහට බලා ගන්න පුළුවන් මුදල් ගිණුම බැර වෙලා තියෙනවා. 1.18 පියල්ට ගෙවලා රුපියල් 5,000ක් මුදල් ගිණුම බැර වෙලා තියෙනවා. 1.20 සුමන සිරිට මුදල් ගෙවලා තියෙනවා 15,000ක්. ඒ නිසා මුදල් ගිණුම රුපියල් 15,000ක් බැර වෙලා තියෙනවා. පියල්ගේ ගිණුම සහ සුමන සිරිගේ ගිණුම බලන්න පුළුවන්. පියල්ගේ ගිණුම හර වෙලා තියෙනවා 1.18 මුදල් ගෙවීම රුපියල් 5,000යි. පියල්ගේ ගිණුම වගකීම් ගිණුමක් නිසා වගකීම් අඩු වෙන අවස්ථාවලදී පියල්ගේ ගිණුමට හර පැත්තෙන් වාර්තා වුණා රුපියල් 5,000. ඒ වගේම සුමන සිරිගේ ගිණුමටත් රුපියල් 15,000ක් හර වුණා. සුමන සිරිට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙන නිසා විස්තරයට මුදල් කියලා සඳහන් වෙලා තියෙනවා. මුදල් ගිණුමත් එක්ක සම්බන්ධ වෙන නිසා දිනය 1.20. ඊළඟ අවස්ථාව ජනවාරි 22 රුපියල් 5,000ක භාණ්ඩ සුගත් රැගෙන ගියා. සුගත් ව්‍යාපාරයේ අයිතිකරු මේ අයිතිකරු රුපියල් 5,000ක භාණ්ඩ රැගෙන යාමක් වෙලා තිනවා පුද්ගලික ප්‍රයෝජන සඳහා ව්‍යාපාරයෙන්. ව්‍යාපාරයේ අයිතිකරු භාණ්ඩ සහ මුදල් ව්‍යාපාරයට රැගෙන ගියපුවාම ගැනිලි ගිණුමේ වාර්තා වෙන්න ඕන. ගැනිලි ගිණුම කියලා කියන්නේ හිමිකම් ගිණුමක්. මේ අවස්ථාවේදී හිමිකම අඩුවීමක් සිද්ධ වෙනවා රුපියල් 5,000ක භාණ්ඩ රැගෙන යාම නිසා. ඒ නිසා ගැනිලි ගිණුම හර වෙන්න ඕන. දිස්වටහන් ක්‍රමයට අනුව හිමිකම් අඩුවීමේදී හර පැත්තෙන් වාර්තා වෙන්න ඕන. ඒ නිසා භාණ්ඩ තොග අඩුවීමක් වෙලා තියෙනවා රුපියල් 5,000ක භාණ්ඩ රැගෙන යාම නිසා. ඒ නිසා ගැනුම් ගිණුමට බැර වෙන්න ඕන රුපියල් 5,000ක ප්‍රමාණය. මේ විදිහට ගැනුම් ගිණුමට බැර වෙලා තියෙනවා සුගත් රැගෙන ගිය භාණ්ඩ ගැනිලි රුපියල් 5,000යි. ගැනිලි ගිණුම තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා විස්තරයට ගැනිලි කියලා සඳහන් වෙනවා. ඒ වගේම ගැනිලි ගිණුම හර වෙනවා රුපියල් 5,000ක ප්‍රමාණය ගැනුම් ගිණුම කියලා. 1.22. ව්‍යාපාරයේ සිදුවන සීලුම් ගණදිනු ලෙජර් ගිණුම් වල දිස්වටහන් ක්‍රමයට අනුව සටහන් කරලා අවසන්. දැන් පුළුවන් සීලුම් ලෙජර් ගිණුම් ශේෂ කරන්න එකතුන් එක් කරලා අවසන් ශේෂය ලබා ගන්න පුළුවන්. මුදල් ගිණුම, ප්‍රාග්ධන ගිණුම, ත්‍රිවිල් ගිණුම, ලීබඩු ගිණුම, ගැනුම් ගිණුම, නදී ගිණුම, විදුලි වියදම් ගිණුම, විකුණුම් ගිණුම, පියල්ගේ ගිණුම, සුමන සිරිගේ ගිණුම, ගැන්ලි ගිණුම මේ ආකාරයට ගිණුම් රාශියක් තියෙනවා. ඒ ගිණුම් සියල්ලම ශේෂ කරලා ඒ ගිණුම් වල අවසන් ශේෂයන් ලබා ගන්න පුළුවන්.